पार्लियामेंट දැන් මම කියලා දෙන්න යන්නේ නිෂ්පාදන පිරිවැය කියන කොටස. මේ නිෂ්පාදන පිරිවැය. මේක ළමයි මුලින්ම තියෙනවා මේ නිෂ්පාදන පිරිවැයක් කියන්නේ මොකක්ද කියන එක. උදාහරණයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන නිෂ්පාදන ක්‍රියාවලියක් කරානේ. නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුම් තියෙනවා. ක්‍රියාවලියේ තියෙනවා නිමවුම් තියෙනවා. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියේ මේ අවසාන අදියරේ තමයි භාණ්ඩ හා සේවා බිහි කරන්නේ. භාණ්ඩ හා සේවා බිහි කරන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන අදියරේ. මෙන්න මේ භාණ්ඩ හා සේවා බිහි කරන්න යොදා ගන්න විවිධ දේවල්. ඒවට තමයි අපි නිෂ්පාදන සම්පත්තිවත් යෙදවුම් කියලා කියන්නේ. අමුද්‍රව්‍ය යොදා ගන්නවා, ශ්‍රමය යොදා ගන්නවා, ගොඩනැගිලි යොදා ගන්නවා, ඊට පස්සේ යන්ත්‍ර යොදා ගන්නවා, ව්‍යවසායකත්වය යොදා ගන්නවා. මේ වගේ නිෂ්පාදන සාධක යොදා ගන්නවා. මේ තියෙන භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න යොදා ගන්න නිෂ්පාදන සාධක. මෙන්න මේ නිෂ්පාදන සාධක සඳහා දරන වියදම භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න මේ යොදා ගන්න නිෂ්පාදන සාධක සඳහා දරන වියදමට තමයි අපි කියන්නේ නිෂ්පාදන පිරිවැය කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න නිෂ්පාදන සාධක නැත්නම් යෙදවුම් සඳහා දරන වියදමට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. මෙන්න මේ නිෂ්පාදන සාධක වලින් ව්‍යාපාරයක් නිෂ්පාදන කටයුතු කරද්දී සමහර සාධක ව්‍යාපාරයේ පිටින් මිලදී ගන්න. උදාහරණයක් වෙලාවට ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය වගේ දේවල් පිටින් මිලදී ගන්න. ශ්‍රමයක් එතකොට ව්‍යාපාරයේ අයිතිකරුවොත් නිෂ්පාදනයට දායක වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රමිකයොත් පිටින් ගන්නවා ගොඩක් වෙලාවට. ගොඩනැගිල්ලක් තමන්ගේම ගොඩනැගිල්ලක් නැත්නම් ව්‍යාපාරිකයාට ගොඩනැගිල්ලක් රෙන්ට් එකට පිටින් ගන්නවා. ඔන්න ඒ වගේ පිටින් ගන්න සාධක තියෙනවා. මේ නිෂ්පාදන පිරිවැය ඇතුලේ තියෙන අර පිටින් ගන්න සාධක තියෙන. ඒ සඳහා ධර්ම වියදමට කියනවා රජු පිරිවැය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයේ විසින් පිටින් මිලදී ගන්න යෙදවුම් සඳහා ධර්ම වියදම. කියන්නේ මුදල් ගෙවලා ඒ සාධක සඳහා ධර්ම මුදල් ගෙවන ප්‍රමාණය සාධක සඳහා ධර්ම වියදමට අපි කියනවා රජු පිරිවැය. සමහර සාධක තියෙනවා ව්‍යාපාර ආයතනයේ පිටින් ගන්නෙ නැහැ. ගොඩක් වෙලාවට අයිතිකරු දායක කරන්නේ. උදාහරණයක් මේ ව්‍යවසායකත්වයේ වගේ සාධකයක් නම් ව්‍යාපාරයේ අයිතිකරු දාන. සමහර වෙලාවට ඉතින් ගොඩනැගිල්ලක් ව්යාපාරයේ අයිතිකරුගේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ශ්‍රමයක් ව්‍යාපාරයේ අයිතිකරුගේ ශ්‍රමය යොදවනවා වෙන්න පුළුවන්. අන්නේ ව්‍යාපාරයේ තුලින් සපය ගන්න. ඒ කියන්නේ අයිතිකරු යොදවන යෙදවුම් සඳහා දරන වියදමට කියනවා වක්‍ර පිරිවැය කියලා. ඇත්තටම ඉතින් මේ අයිතිකරු විසින් යොදවන යෙදවුම් සඳහා මුදලින් වියදමක් කරන්නේ නැහැ. අයිතිකරු තමන්ගේ සාධක යොදවලා ඒ යොදවපු සාධක මෙන්න මෙච්චර වියදමයි කියලා මුදල් සාක්ෂි දාගන්නේ නැහැනේ. ඉතින් මෙන්න මේ වක්‍ර පිරිවැය ගන්නේ කරන්නේ ඇත්තටම අපි ආරෝපණය කරනවා හිතනවා මෙන්න මේ ව්‍යාපාරයේ අයිතිකරු විසින් නිෂ්පාදන ක්‍රියාවලියට යොදන සම්පත් කොච්චර වටිනාකමක් තියනවද? ඒක ගණනය කරන්නේ මෙහෙමයි. දැන් හිතන්නකො ශ්‍රමිකයා කියලා අයිතිකරුගේ ශ්‍රමයේ වටිනාකම කියලා හිතන්න. ඒක ගණනය කරන්නේ අපි බලනවා අයිතිකරු මේ ව්‍යාපාරයේ වැඩ කරන්නේ නැතුව වෙන
නිෂ්පාදන කටයුත්තක් සඳහා දායක වුණා නම් කොච්චර වැටුපක් හම්බ වෙනවද? ඇත්තටම මේ අයිතිකරු විසින් යොදවන ශ්‍රමය ආවස්තික පිරිවැය. මොකද වෙන ජොබ් එකක් කරා නම් තියෙන වෙන ජොබ් එකක් කරා නම් හම්බෙන්න තියෙන වැටුප කැප කරලානේ මෙයා එන්නේ මෙයා මේ ව්‍යාපාර කටයුත්ත සඳහා තමන්ගේ ශ්‍රමය සපයන. තමන්ගේ ශ්‍රමයේ වටිනාකම කියන්නේ ශ්‍රමය ආවස්තික. ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒකේ පිරිවැය කියලා අපි හඳුනගන්නේ තමන්ගේ ගොඩනැගිල්ල නිෂ්පාදනයේ දායක කරද්දී ඒකේ පිරිවැය කියලා හඳුනගන්නේ. ඒ ගොඩනැගිල්ල වෙන ව්‍යාපාර කටයුත්තකට දුන්නා නම් ඒ ගන්නේ යම්කිසි ආදායමක් තිබ්බා. ඒ ආදායම කැප කරලා තමයි ව්‍යාපාරයේ අයිතිකරු මේ ගොඩනැගිල්ල තමන්ගේ ව්‍යාපාරයට යොදවන්නේ. කොහොම හරි ඔය ව්‍යාපාරයේ අයිතිකරු විසින් යොදවන යෙදවුම් සඳහා ගන්න වියදමට කියනවා වස්තු පිරිවැය කියලා. එහෙනම් මතක තියාගන්න. සම්පූර්ණ නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙක එකතු වෙනවා. ව්‍යාපාර ආයතනයක් පිටතින් මිලදී ගත යෙදවුම් සඳහා ගන්න වියදම ඍජු පිරිවැය. උදාහරණ අමුද්‍රව්‍ය සඳහා දරපු වියදම, විදුලි බිල, ජල බිල, ශ්‍රමිකයන්ට ගෙවපු වැටුප් ඒවා ඍජු පිරිවැය කියලා හඳුන ගන්නවා. වක්‍ර පිරිවැය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු විසින් යොදවපු සාධකවල ආවස්තික පිරිවැය. අයිතිකරුගේ ශ්‍රමය ආවස්තික පිරිවැය, අයිතිකරුගේ ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒ ගොඩනැගිල්ල ආවස්තික පිරිවැය යොදවු. ප්‍රාග්ධනය යොදවනවා නම් ඒ ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය මුදල් ප්‍රමාණය. අන්න ඒ වගේ අයිතිකරු යොදවපු සාධකවල ආවස්තික පිරිවැයට අපි කියනවා වක්‍ර පිරිවැය කියලා. ව්‍යාපාරයක ආර්ථික විද්‍යාවට අනුව ව්‍යාපාරයක නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ මේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙක එකතු වෙලා. හරි. මම මේ කතා කරන්න ළමයි එතකොට තුන්වෙනි කොටසේ පිටුවන්ත 68 නිෂ්පාදන පිරිවැය ඒක ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා කොටස් දෙකක් තියෙනවා. එහෙම තමයි නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ. මේ නිෂ්පාදන පිරිවැයටම තමයි අපි ආර්ථික පිරිවැය කියලා කියන්නේ. හරි. මතක තියාගන්න. ඒ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා පිටතින් මිලදී ගන්න යෙදවුම් සඳහා ගන්න වියදම ඍජු පිරිවැය කිව්වා. ව්‍යාපාරයේ තුලින් සපය ගන්න යෙදවුම් සඳහා ගන්න වියදමට කියනවා වක්‍ර පිරිවැය කියලා. දෙකේ එකතුව තමයි නිෂ්පාදන පිරිවැය හෙවත් ආර්ථික පිරිවැය කියලා කියන්නේ. නිෂ්පාදන පිරිවැය හෙවත් ආර්ථික පිරිවැය කියන්නේ ඔය දෙකේ එකතුව. ආර්ථික විද්‍යාවට අනුව නිෂ්පාදන පිරිවැයටනේ ආර්ථික පිරිවැය කියන්නේ. මේ ආර්ථික පිරිවැය හැදෙන්නේ මම දැන් කියපු විදිහට ව්‍යාපාරයේ පිටින් මිලදී ගන්න දේවල් ඒ කියන්නේ ඍජු පිරිවැය සහ ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලියට ව්‍යාපාරයේ තුලින් අයිතිකරු විසින් දායක කරන යෙදවුම් වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැයටම තමයි ළමයි ආරෝපිත පිරිවැය කියන්නේ. මේ අර ව්‍යාපාරයේ අයිතිකරු විසින් යොදවන යෙදවුම් වල ආවස්තික පිරිවැය තමයි වක්‍ර පිරිවැය. මේ මතක තියාගන්න ආර්ථික විද්‍යාවේ මෙන්න මෙහෙම පිරිවැය එව්වට ඍජු සහ වක්‍ර කියලා. ඔයා ගිණුම් කරන විෂයේදී වයින් පිරිවැය කියන්නේ ගිණුම් කරන පිරිවැය මේකට වඩා පොඩ්ඩක් වෙනස්. වෙනස වෙන්නේ මේකේ. ගිණුම් කරන්නේ ළමයි පිටතින් මිලදී ගත යෙදවුම් සඳහා දාන වියදමක් තියෙනවා. මුද්‍රාවය ගත්තොත් පිරිවැය. ශ්‍රමිකයන්ගේ වැටුප් ගෙවුවොත් පිරිවැය. ඒ කියන්නේ මෙන්න මේක. හැබැයි අර ව්‍යාපාරයේ අයිතිකරු විසින් යොදවන සාධක සඳහා ආවස්තික පිරිවැය කියලා කන්සෙප්ට් එකක් නැහැ. ගිණුම් කරන. ඒක වක්‍ර පිරිවැය කියලා එකක් නැහැ. මතක තියාගන්න ගිණුම් කරන පිරිවැය කියන්නේ ඍජු පිරිවැය. ගිණුම් කරන පිරිවැය කියන්නේ ඍජු පිරිවැය. එහෙනම් වෙනසක් තියෙනවා ආර්ථික පිරිවැය ගිණුම් කරන පිරිවැය අතර. ආර්ථික පිරිවැයේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකම අන්තර්ගතයි. ඒ කියන්නේ ව්‍යාපාරයේ පිටතින් මිලදී ගන්න සහ ව්‍යාපාරයේ තුලින් සපය ගන්න සියලු යෙදවුම් සඳහා දාන වියදම අන්තර්ගතයි. හැබැයි ගිණුම් කරන පිරිවැයේදී ව්‍යාපාරයේ පිටින් මිලදී ගන්න යෙදවුම් සඳහා දාන වියදම විතරයි. ඔන්න පිරිවැය. තමයි අපිට ඕන මේක ලාභය සම්බන්ධ වෙනුත් කතා කරන්න පුළුවන්. මේ බලන්න. මම මේ පිරිවැයනේ කිව්වේ. අපිට ආර්ථික විද්‍යාව අනුව ලාභයයි ගිණුම් කරණය අනුව ලාභයයි දෙකක් ගන්න එක පුළුවන්. ආර්ථික විද්‍යාව අනුව ලාභයද කියනවා ආර්ථික ලාභය. අපිට ආර්ථික ලාභය හොයන්නේ අපි මුළු අය භාරයෙන් ඒ කියන්නේ මුළු ආදායමෙන් අපි අඩු කරන්න ඕනේ
ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය කියන්නේ ඇත්තටම ඍජු සහ වක්‍ර කියන දෙකේ එකතුව. ඒක තමයි ආර්ථික ලාභය. ගිණුම් කරන ලාභය හොයද්දී මුළු අය භාරයෙන් අඩු කරන්න ඕනේ ගිණුම් කරන පිරිවැය. ඒ ඇත්තටම ගිණුම් කරන පිරිවැය අන්තර්ගත වෙන්නේ ඍජු පිරිවැය විතරයි. ඔක තමයි වෙනස. මතක තියාගන්න ලාභයක් අපි ආර්ථික ලාභය ගණනය කරන්න පුළුවන් ගිණුම් කරන ලාභය කතා කරන්න පුළුවන්. ගිණුම් කරන ලාභය ගන්න මුළු අය භාරයෙන් ආර්ථික පිරිවැය අඩු කරලා ඒ කියන්නේ ඍජු සහ වක්‍ර දෙකම ගිණුම් කරන ලාභය වන්නේ මුළු අය භාරයෙන් ගිණුම් කරන පිරිවැය අඩු කරලා ඒ කියන්නේ ඍජු පිරිවැය විතරයි. ඔන්න නිෂ්පාදන පිරිවැයේ පළවෙනි කොටස. එක චැප්ටර් එකක් තමයි නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් උචි කොටස් කීපයක් තියෙන්නේ. ඍජු සහ වක්‍ර පිරිවැය කියලා කොටස් දෙකක් කතා කරා. ආර්ථික පිරිවැය සහ ගිණුම් කරන පිරිවැය කියලා කතා කරා. ආර්ථික ලාභය සහ ගිණුම් කරන ලාභය කියලා කතා කරා. පිරිවැය තියෙන පළවෙනි මාතෘකාව. මම දැන් එනවා හරියට මේ පිරිවැය පාඩමේ සම්පූර්ණ අන්තර්ගතයේ සඳහා අතර මේකේ අර පිරිවැය එක්තරා වර්ගීකරණයක් තමයි ඍජු සහ වක්‍ර පිරිවැය කියන්නේ. ඒකේ කොටසක් දාලා තිබ්බා. දැන් තමයි අත්‍තරම හරියටම නිෂ්පාදන පිරිවැය පාඩම පටන් ගන්න. අතර මේක නිෂ්පාදන පිරිවැය නෙවෙයි. මේක නිෂ්පාදනයේ සහ පිරිවැය කියන පැති දෙකම කතා කරනවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියකින් දිවිවන නිමෝමයි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දරන්න ඕන වියදමයි කියන පැති දෙකම කතා කරනවා. නිෂ්පාදනයේ සහ පිරිවැය. මම ඔයාලට මේ පාඩම කියන්න කලින් උන්ගේ සංකල්ප කීපයක් පොඩ්ඩක් මතක් කරනවා. සමහර දේවල් ඔයාලා දන්නවා. සමහර දේවල් ඔයාලට අලුතින් ඉගෙන ගන්න වෙනවා. නේද? එකක් යෙදුම්. යෙදුම් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා බිහි කරන්න යොදා ගන්න දේවල්. ඒක ඔයාලා දන්නවා. ඒ වගේම නිමෝම්. නිමෝම් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය හරහා බිහි කරන භාණ්ඩ හා සේවා වලට තමයි නිමෝම කියන්නේ. අපරාධ අනිත් එක නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලියත් ඔයා දන්නවා. භාණ්ඩ හා සේවා බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ. ඒකේ යෙදෝම් නිමෝම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාව. ඒ සංකල්ප පිට ගන්න. ඒගොල්ලෝ කරන්නේ නෝට් එකක් දාගෙන ස්ටඩි පැක් එකට අමතරව පාඩම් කරගන්න ලේසි. මේ සංකල්ප තුන ඔයා දන්නවනේ. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ නොදන්න සංකල්ප දෙකක්. හැබැයි මම මේ කියලා දෙන්නේ පුංචි උදාහරණයක් තුලින්. මේ බලන්න. එක්තරා නිෂ්පාදන ආයතනයක් තියෙනවා. මේ නිෂ්පාදන ආයතනයේ ළමයි නිෂ්පාදනය කරන්නේ සිමෙන්ති. ඒ කියන්නේ මේක සිමෙන්ති නිෂ්පාදන ආයතන. සිමෙන්ති නිෂ්පාදන ආයතන. මේගොල්ලන් ගාව සම්පත් තියෙනවා මේ සිමෙන්ති නිෂ්පාදන ආයතනයේ ගොඩනැගිලි තියෙනවා, යන්ත්‍ර තියෙනවා. අන්නේ සම්පත් භාවිතා කරලා, ඒ කියන්නේ ගොඩනැගිලි යන්ත්‍ර වගේ සම්පත් පාවිච්චි කරලා ඒගොල්ලන්ට දවසකට හදන්න පුළුවන් සිමෙන්ති කොට්ට 500ක්. හැබැයි මම මේ කිව්වේ මේ නිෂ්පාදන ආයතනයේ ධාරිතාවය, කැපැසිටි. මේගොල්ලන්ට උපරිම වශයෙන් මේගොල්ලන්ගේ මේ තියෙන හැකියාව අනුව හදන්න පුළුවන් සිමෙන්ති කොට්ට 500. ඒ තමයි මෙයාගේ ධාරිතාවය. සිමෙන්ති කොට්ට 500. ඔය කියනවා නිෂ්පාදන ධාරිතාවය. මේ බලන්න. මම එන ආරම්භයේ දෙන්න. දැන් සිමෙන්ති කොට්ට එකක්වත් හදන්නේ නැහැ. ඔන්න සිමෙන්ති කොට්ට බිඳුවේ ඉඳන් එයා වැඩි කරනවා සිමෙන්ති කොට්ට 100ක්. මට මෙතන ඔයාලට කියන්න ඕනේ සිමෙන්ති නිෂ්පාදනය කරන්න අවශ්‍ය යෙදවුම් තියෙනවා. කීපයක් තියෙනවා යෙදවුම්. මේ සයිට් එකේ දාන්න. සිමෙන්ති නිෂ්පාදනය කරන්න අවශ්‍ය යෙදවුම් වෙන්නේ උණුගල් ඕනේ.
අමුද්‍රව්‍ය කියලා මම පාවිච්චි කරනවා මේ ආශ්‍රිත සියල්ල. ශ්‍රමය ඕනේ. යන්ත්‍ර ඕනේ. ගොඩනැගිලි ඕනේ. ඒ වගේ කීපයක් තියෙනවා. සාධක හතරක් දැක්කා. මෙන්න මේ යෙදවුම් පාවිච්චි කළා තමයි සිමෙන්ති නිෂ්පාදනය කරන්නේ. ඒ සිමෙන්ති නිෂ්පාදනය කරන්න අවශ්‍ය යන්ත්‍ර ගොඩනැගිලි තියෙනවා. ඒව වලින් හදන්න පුළුවන් 500ක්. ධාරිතාවය 500. මේ බලන්න. බිඳුවේ ඉඳන් 100 දක්වා වැඩි කරන්න අලුතෙන් යන්ත්‍ර ගන්න ඕනේ නැහැ. තියෙන යන්ත්‍ර වලින් හදන්න පුළුවන්. ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ නැහැ. තියෙන ගොඩනැගිලි වලින් 100ක් හදාගන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය යොදවන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ශ්‍රමය 100ක් හදන්න නම් යොදවන ප්‍රමාණය වැඩි කරන්න. දැන් ඕනේ මේගොල්ලන්ට දවසකට 100ක් නෙවෙයි 500ක් හදන්න. කල්පනා කරන්න 100ක් හදන්න තිබ්බ යන්ත්‍ර වලින් මේගොල්ලන්ගේ කැපැසිටි එක 500 නිසා 500ක් හදන්නත් පුළුවන්. ඒකට යන්ත්‍ර වෙනස් කරන්න ඕනේ. ගොඩනැගිලි වලින් ධාරිතාවයේ 500ක් නිසා 500 හදන්න පුළුවන්. අවුලක්. මෙතන 100 හදන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය වලින් 500ක් හදන්න බෑනේ. අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ශ්‍රමිකයෝ වැඩ කරපු ශ්‍රම පැය ගාණක් ශ්‍රමයක් වැඩි කරන්න වෙනවා. නැත්නම් 500ක් හදන්න බෑ. මේ තියෙන්නේ යෙදුම්. යන්ත්‍ර ගොඩනැගිලි අමුද්‍රව්‍ය ශ්‍රමය කියන නිෂ්පාදනයට යොදා ගන්න යෙදුම්. ඒවා දැක්කද මේ 0 100 500 මේව මේ නිමෝම වැඩි කරද්දී මෙතන තියෙන සමහර සාධක වෙනස් කරේ නැහැ. යන්ත්‍ර ගොඩනැගිලි වගේ දේවල්. අපේ වා දකින්න ඇති මෙතන තියෙන අමුද්‍රව්‍ය ශ්‍රමය වගේ දේවල් වෙනස් කරා. එන තමයි මතක තියාගන්න නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්න දේවල් අපි යෙදුම් කියලා කියනවා. ඒ වගේම ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ නිමෝම හැසිරෙන රටාවත් එක්ක යෙදුම් වල ස්වභාවයන් දෙකක් හඳුනා ගන්න. එක ස්වභාවයක් තමයි නිමෝම වෙනස් වෙනවත් එක්කම සමහර යෙදුම් જાතියක් තියෙනවා වෙනස් වෙන්නේ නැහැ. අපි වෙනස් වෙන්නේ නැහැ කියන එකට කියනවා ස්ථාවරයි. දැන් මෙන්න මේ වෙනස් වෙන්නේ නැති යෙදුම් වලට අපි කියනවා ස්ථාවර යෙදුම්. අපි වා දකින්න ඇති මේ නිමෝම වැඩි වෙනවත් එක්ක ව්‍යාපාරයේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න අමුද්‍රව්‍ය ශ්‍රමය වැඩි කරන්න වෙනවා. ඒකට මේවා වෙනස් වෙනවා. වෙනස් වෙනවට අපි කියනවා විචල්යයි කියලා. විචලනය වෙනවා. මේ වෙනස් වෙන සාධක වලට අපි කියනවා විචල්්‍ය දෝම. එහෙනම් දැන් හිටියේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න යෙදෝම් ගැන විතරයි මම වාට අලුත් දෙයක් කියලා දුන්නා. නිමෝමත් එක්ක සමහර යෙදෝම් වෙනස් වෙන්නේ නැහැ. ඒවට කියනවා ස්ථාවර යෙදෝම් කියලා. ඒ වගේම සමහර යෙදෝම් වෙනස් වෙනවා. ඒවට කියනවා විචල්්‍ය යෙදෝම් කියලා. එහෙනම් නිෂ්පාදන ආයතනයක යෙදෝම් ස්වභාවයන් දෙකයි. එකක් ස්ථාවර යෙදෝම් අනිත් එක විචල්්‍ය යෙදෝම්. ඔන්න ඔය ಜಾති දෙක නිෂ්පාදන ආයතනයක තියෙනවා. ස්ථාවර යෙදෝම් සහ විචල්්‍ය යෙදෝම් කියන ಜಾති දෙක. හරි? යෙදෝම් කතාව. දැන් මම එනවා නැවතත් මගේ රූප සටහන. දැන්ට මේ නිෂ්පාදන ආයතනය සිමෙන්ති කොට 100ක් හදනවා. සිමෙන්ති කොට 500ක් හදනවා. උත්තර කල්පනා කරලා උත්තර දෙන්න. ඔයා හිතන්න. දැන් මේගොල්ලන්ට ඕනේ දවසකට 750ක් හදන්න. 500ටත් වඩා වැඩියෙන් හදන්න. මෙන්න මේ සීමාවෙන් පස්සේ. මම ස්පෑනින් අදින මේ සීමාවෙන් පස්සේ කතාව මම මේ. මේ සීමාවේදී 500ක් හැදුවා. දැන් මෙයාට ඕනේ 750ක් හදන්න. අද දැනේ වට කතාව. මේ නිෂ්පාදන ආයතනයේ යන්ත්‍ර ගොඩනැගිලි තිබ්බේ 500ක් හදන්න. එහෙනම් දැන් 750 කරන්න නම් යන්ත්‍ර වැඩි කරන්න වෙනවා. ගොඩනැගිලි වැඩි කරන්න වෙනවා. මේ 750 කරන්න බෑනේ මේ වගේ. අමුද්‍රව්‍ය කොහොමද වැඩි කරන්නේ? ශ්‍රමයත් නම් බේනොත් මේ සීමාවෙන් පස්සේ
දැන් අර නිමෝමත් එක්ක වෙනස් වෙන්නේ නැති සාධක නැහැ. ඇයි මේ ධාරිතා මට්ටම් පැන්නම් පස්සේ මේ ස්ථාවරව තිබ්බ සාධකත් දැන් වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද මේගොල්ලන්ට 500 නෙමෙයි හදන්න ඕනේ 750. එහෙනම් ළමයි තව දුරටත් මේවට මේ යන්ත්‍ර ගොඩනැගිලි වගේ දේවල් වලට නිමෝමත් සමග වෙනස් නොවනේ දෝම් කියන්න බෑ. මෙතනින් පස්සේ මේක වෙනස් වුණා. එන ඇත්තටම මෙතන උනේ මේ සියලු දෝම් විචල්්‍ය දෝම් බවට. සියලු දෝම් විචල්්‍ය දෝම් බවට පත්. ඇත්තටම ඕනම ව්‍යාපාරයක මෙන්න මේක කතාවක් තියෙනවා. යම් කාලයක් යනකම් ස්ථාවරයේ දෝම් වෙනස් කරන්නේ නැතුව විචල්්‍ය දෝම් වේදනාවක් වැඩි කරමින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ ධාරිතාවේ එනකම්. හැබැයි එතනින් පස්සෙත් නිමෝම වැඩි කරගන්න ඕන නම් ස්ථාවරව තිබ්බ සියලු දෝම් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සියලු දෝම් විචල්්‍ය දෝම් බවට පත්. ඊළඟ මෙන්න මේ වගේ කාලයන් දෙකක් මේ සීමාවෙන් පස්සේ එක ස්වභාවයක්, මේ සීමාවට කලින් එක ස්වභාවයක්, මේ සීමාවෙන් පස්සේ තව ස්වභාවයක්. ඕනම ව්‍යාපාර ආයතනයක මම මේ හඳපු විදිහට මේ සීමාවට කලින් ඒ කියන්නේ අර ස්ථාවර දෝම් සහ විචල්්‍ය දෝම් දෙකම තිබ්බ කාලෙක කියනවා කෙටි කාලය. අපි විභාගය ඇහුවොත් කෙටි කාලය කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. ස්ථාවර දෝම් සහ විචල්්‍ය දෝම් යන යෙදෝම් වර්ග දෙකම පවතින කාලයද කියනවා කෙටි කාලය. මේ සීමාවෙන් පස්සේ සියලුම ස්ථාවර දෝම් විචල්්‍ය දෝම් බවට පත් වෙනවා. මේකේ තියෙන විචල්්‍ය දෝම් විතරයි. අන්නේ කාලයට අපි කියනවා දිගු කාලය. මතක තියාගන්න නිෂ්පාදන කාලයේ කොටස් දෙකයි කෙටි කාලයයි දිගු කාලයයි. යෙදෝම් කොටස් දෙකයි ස්ථාවර දෝම් සහ විචල්්‍ය දෝම්. කෙටි කාලයේදී ස්ථාවර දෝමුත් තිබ්බා විචල්්‍ය දෝමුත් තිබ්බා. හැබැයි ඒක දිගු කාලයට ආවම සියලු ස්ථාවර දෝම් විචල්්‍ය දෝම් බවට පත්වන නිසා සියලුම දෝම් විචල්්‍ය දෝම් බවට පත් වෙනවා. ඒ දිගු කාලයේ තියෙන්නේ විචල්්‍ය දෝම් විතරයි. හරි. එනනම් මෙතන මතක තියාගන්න කෙටි කාලයේ නිෂ්පාදන ක්‍රියාවලියයි දිගු කාලයේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොකක්ද? කෙටි කාලයේ නිෂ්පාදන ක්‍රියාවලියේ මේ ස්ථාවර දෝම් වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදකයෝ විචල්්‍ය දෝම් වැඩි කරමින් නිෂ්පාදනය කරනවා. එනමයි කෙටි කාලයේ වෙන්නේ. දිගු කාලයේදී සියලුම දෝම් වෙනස් වෙනවා. ස්ථාවර කතා නැහැ, විචල්්‍ය කතා නැහැ. සියලුම දෝම් විචල්්‍ය දෝම් වෙනස් කරමින් නිෂ්පාදනය කරනවා. කාලයන් දෙකක් නිෂ්පාදනයන් දෙකක්. ඒ අනුව ළමයි අපි ආර්ථික විද්‍යාවේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය සහ දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියලා අවස්ථා දෙකක් හඳුන්වනවා. ඇත්තටම මේ පාඩමේ අපි කතා කරන්නේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී නිමෝම හැසිරෙන ආකාරයයි ඒක පිළිවෙල හැසිරෙන ආකාරයයි කතා කරනවා. දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒක නිමෝම හැසිරෙන ආකාරයයි ඒක පිළිවෙල හැසිරෙන ආකාරයයි කතා කරනවා. එතනින් පාඩම ඉවරයි. එනම මුලින්ම එනවා කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. මතක තියාගන්න කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්ථාවර දෝම් තියෙනවා විචල්්‍ය දෝම් කියන જાති දෙකම තියෙනවා. වෙනස් වෙන්නේ විචල්්‍ය දෝම් විතරයි. හැමතිස්සෙම නිෂ්පාදනය කරන්නේ විචල්්‍ය දෝම් වැඩි කරලා. නිෂ්පාදනය වැඩි කරන්න ඕන නම් විචල්්‍ය දෝම් තමයි වැඩි කරන්නේ. මොකද ස්ථාවර දෝම් කෙටි කාලයේදී වෙනස් වෙනවා. හරි. මේකේ මුලින්ම මම කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය නිමෝම ගැන කතා කරනවා. ප්‍රොඩක්ට්. නිමෝම හැසිරෙන ආකාරය. කෙටි කාලයේ ළමයි නිෂ්පාදන ක්‍රියාවලියේ නිමෝම සම්බන්ධයෙන් සංඛාත තුනක් තියෙනවා. එකක් මුළු පළදාව. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා total product කියලා. total product. ඒ නිසා මේක සංකේතවත් කරන්න පුළුවන් TP කියලා. total product. මේකේ අදහස කෙටි කාලයේදී කිසියම් යෙදෝම් ප්‍රමාණයක් පාවිච්චි කළා. ඒ කියන්නේ විචල්්‍ය දෝම්. සාමාන්‍යයෙන් අපි විචල්්‍ය දෝම් සංකේතවත් කරන්නේ ශ්‍රමයේ කියන සාධකයේ පදනම් කරගෙන ඉන්නවා. ඒ කියන එක. විචල්්‍ය දෝම් කීපයක් යොදාගෙන
නිෂ්පාදනය කරන භාණ්ඩයක ප්‍රමාණය තියෙනවා. හිතනවා 10ක් යොදාගෙන 100ක් හදුවා. මේකට තමයි අපි කියන්නේ. ඒ අදාළ අවස්ථාවේ බලනවා. විචල්යේතුම් 15ක් කරොත් හිතන්නකො මේක 200ක් වෙනවා කියන්නේ. මේ 200ට තමයි මෙතන මුළු ඵලදාව. විචල්යේතුම් ප්‍රමාණය යොදාගෙන ඒකින් ජීවන සම්පූර්ණ නිමවකට අපි කියනවා ඵලදාව. ඒ වගේම මේකේ තව සංකල්පයක් තියෙනවා. මොනයිනේ ඔක්කොම සාමාන්‍ය ඵලදාව. average product. average product කියලා තියෙන නිසා මේක AP කියලා සංකේතයක් ගන්නවා. average කියන්නේ සාමාන්‍ය ළම. හොයන්න ලේසි නේ බලන්න. මුළු ඵලදාව කියන්නේ යම් සාවරේතුම් සමග නිශ්චය කරමින් විචල්යේතුම් වලින් නිෂ්පාදනය කරන්නේ ඒ විචල්යේතුම් ප්‍රමාණයට අදාළව දීකන සම්පූර්ණ නිමෝමන තමයි මුළු ඵලදාව කියන්නේ. ඉතින් මෙතන විචල්යේතුම් 10කින් මුළු ඵලදාව 100ක් ගත්තේ. එකකින් ගන්න ගන්න තමයි සාමාන්‍ය ඵලදාව කියන්නේ. 15ක් යොදාගෙන 200ක් ගත්තේ එකකින් ගන්න ගාන. එකකින් ගන්න ගාන හොයන්න ළමයි මේ සූත්‍රයක් තියෙනවා ඒ වලට. EP බෙදන්න ඕනේ. අදාළ විචල්යේතුම්. ඒ කියන්නේ මුළු ඵලදාව බෙදන්න ඕනේ. ඒ ඵලදාව ගන්න පාවිච්චි කරපු විචල්යේතුම් ප්‍රමාණය. සාමාන්‍ය ඵලදාව. ඊළඟ කන්සෙප්ට් එක ආන්තික ඵලදාව. ආන්තික ඵලදාවට කියනවා ළමයි අපි මාර්ජිනල් ප්‍රොඩක්ට්. මාර්ජිනල් ප්‍රොඩක්ට්. ඒක සංකේතවත් කරනවා මාර්ජිනල් ප්‍රොඩක්ට් කියන නිසා MP කියලා. අතර මේකේ අදහස ආන්තික ඵලදාව කියලා කියන්නේ විචල්යේතුම් එක එකකයක් වැඩි කරද්දී මුළු ඵලදාව යම් කිසි ගානකින් වැඩි වෙනවා. ඔක්කොම මුළු ඵලදාවට අලුතෙන් යමක් එකතු වෙනවා. අන්නේ එකතු වෙන ප්‍රමාණය තමයි ආන්තික ඵලදාව කියන්නේ. උදාහරණයක් මේ ගානක් හදලා පෙන්නන්නම්. මේ වගුවේ L PPP 10 PPI දෙති තුන්තියි ඒටි IPI පොඩි මුළු ඵලදාව. ඒකේ EP හොයන්න කිව්වොත් විචල්යේතුම් 10කින් 100ක් කරන් තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය ඵලදාව 10යි. 20කින් 300ක් කරන් තියෙන. ඒ කියන්නේ 15. 30කින් 600ක් කරන් තියෙන. ඒ කියන්නේ 20. කොහොමද සාමාන්‍ය ඵලදාව කරන්නේ? ආන්තික ඵලදාව කියන්නේ මේක. මේ බලන්න. විචල්යේතුම් 10 සිට 20 දක්වා 10ක් වැඩි කරද්දී මුළු ඵලදාව 100 සිට 300 දක්වා 200ක් වැඩි. ඒ කියන්නේ විචල්යේතුම් 10ක් අමතරව වැඩි කරද්දී මුළු ඵලදාවට 200ක් එකතු වෙනවා. එහෙනම් එක ගාගේ හොයන්නේ එකක් වැඩි කරද්දී එකතු වෙන ප්‍රමාණය මොකද? 200 බෙදෙන 10යි. සාමාන්‍යයෙන් අපි ආන්තික ඵලදාව මෙන්න ඇදලියන්නේ. උදාහරණයක් දෙන්නම්. 20 සිට 30 දක්වා විචල්යේතුම් 10ක් වැඩි කරද්දී 300 ඉඳන් 600 දක්වා 300ක් වැඩි. එහෙනම් විචල්යේතුම් 10ක් වැඩි කරද්දී තමයි ඒකට 300ක් වැඩි. එහෙනම් එකක් වැඩි කරද්දී විචල්යේතුම් එකක් වැඩි කරද්දී වැඩි වෙන ගාන ගන්න 300 බෙදන්න ඕනේ 10යි. ඒක 30යි. මේක තමයි ආන්තික ඵලදාව. එහෙනම් මේ සාමාන්‍ය ඵලදාවට සූත්‍රයක් හදුවා වගේ ආන්තික ඵලදාවට සූත්‍රයක් හදන්න පුළුවන්. මේ අවස්ථාවන් වල නේද මෙතන ගන්නේ කරනවා මෙතන මුළු ඵලදාවේ වෙනස සංකේතවත් කරොත් ඩෙල්ටා TP ඩෙල්ටා කියන්නේ වෙනස බෙදන්න ඕනේ විචල්යේතුම් ප්‍රමාණය වෙනස ඒයි මෙහෙව ආන්තික ඵලදාව ගන්න පුළුවන් ඵලදාව එහෙනම් කෙටි කාලයේ නිෂ්පාදනයේ අදාළ කන්සෙප්ට් තුනක් තියෙනවා මුළු ඵලදාව සාමාන්‍ය ඵලදාව ඊළඟ ළමයි මේකේ මම මේ කන්සෙප්ට් තුනට අදාළ ප්‍රස්තාර සටහනක් තියෙනවා. ඒ ප්‍රස්තාර සටහනේ සම්බන්ධය පැහැදිලි කරන්නේ. ඉතින් කෙටි කාලයේ මුලික දේවල් ටික කර වෙනවා. කෙටි කාලයේ නිෂ්පාදනය ගැන. කන්සෙප්ට් තුනක් ළමයි දීපි කෙටි කාලේ.
TP AP මෙන්න මෙහෙමයි උඩ ප්‍රස්ථාරය දෙනවා මෙන්න විචල්්‍යයේතෝ මෙන්න මුළු ප්‍රස්ථාරය පල්ලෙහා ප්‍රස්ථාරය දෙනවා විචල්්‍යයේතෝ ආගෙන වැඩක් තව දෙයක් මෙන්න මේව සම්බන්ධයක් මුලින් ළමයි ආන්තික ඵලදාව වැඩි වෙනවා මම මේ කළු පාට පෑනෙන් හම්බෙන්නේ ආන්තික ඵලදාව ඊට පස්සේ ආන්තික ඵලදාව අඩු වෙනවා බිඳුව වෙනවා ඒක වෙනවා ආන්තික ඵලදාව මුලදී ආන්තික ඵලදාව වැඩි වෙනවා ඒ කියන්නේ අමතරව එකතු වෙන ප්‍රමාණය එන්න වැඩි ඊට පස්සේ අමතරව එකතු වෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා ඒ වෙලාව මෙතනින් බිඳුව වෙලා ඊට පස්සේ වෙනවා ආන්තික ඵලදාව වැඩි වුණා අඩු වුණා බිඳුව වුණා ඍණ තමයි මේ ආන්තික ඵලදාව කියන්නේ අමතරව එකතු වෙන ප්‍රමාණයනේ මුළු ඵලදාවට. කියන්නේ විචල්්‍ය දෝම් එකක් වැඩි කරද්දී මුළු ඵලදාවට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය තමයි ආන්තික ඵලදාව. ඉතින් මේ කියන්නේ ආන්තික ඵලදාව කියන්නේ මුළු ඵලදාව වෙනස් වීමේ වේගය. ඊළඟ මුළු මේ ආන්තික ඵලදාව වැඩි වෙනවා කියන්නේ මුළු ඵලදාව වැඩි වීමේ වේගය වැඩි. ආන්තික ඵලදාව අඩු වෙනවා කියන්නේ මුළු ඵලදාව වැඩි වෙනවා. ඇයි ආන්තික ඵලදාව කීයක් හරි එකතු වෙනවනේ. හැබැයි වැඩි වීමේ වේගය අඩුයි. මෙතන වේගය වැඩි. ඊට මෙතන වේගය අඩුයි. මෙන්න මේ හරියටම ආන්තික ඵලදාව බිඳුව ඇදී තමයි මුළු ඵලදාව උපරිම සම්බන්ධය. ඒකට හේතුව ළමයි. මෙතන ආන්තික ඵලදාව ධනනේ. මේ පල්ලෙහා ආන්තික ඵලදාව ඍණනේ. ආන්තික ඵලදාව ධන කියන්නේ මුළු ඵලදාවට කීයක් හරි එකතු වෙනවා කියන්නේ. ආන්තික ඵලදාව ඍණ කියන්නේ මුළු ඵලදාව අඩු වෙනවා කියන්නේ. අමතර එකතු වෙන්නේ නැහැ. අමතර එකතු වෙන ප්‍රමාණයක් නැහැ. අඩු වීමක් වෙන්නේ. ඒකනේ ආන්තික ඵලදාව ඍණ කියන්නේ. මෙතනදී එකතු වුණා. මෙතනදී අඩු වෙනවා. එතකොට ඒක නිසා අර ශුන්‍ය මට්ටමේ තමයි මුළු ඵලදාව උපරිම වෙන්නේ. TP උපරිම. මොන සම්බන්ධයක් ඒ බලන්න ආන්තික ඵලදාව වැඩි වෙද්දි මුළු ඵලදාව වැඩි වේගයකින් වැඩි වෙනවා. වේගය තමයි ආන්තික ඵලදාව කියන්නේ මුළු ඵලදාව. ආන්තික ඵලදාව අඩු වෙනවා කියන්නේ මුළු ඵලදාවක් වේගය අඩු වෙනවා. එතන ශුන්‍ය වෙනවා කියන්නේ මුළු ඵලදාව උපරිම වෙනවා. ඍණ වෙනවා කියන්නේ මුළු ඵලදාව. ආන්තික ඵලදාව යන්නේ. සාමාන්‍ය ඵලදාවෙත් රටාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ආන්තික ඵලදාවට වඩා සාමාන්‍ය ඵලදාව පහළින් තියෙනවා. පාලේ කියලා මේක වැඩි වෙද්දි මේක වැඩි වෙනවා. වැඩි වෙලා එයාම හම්බෙනවා. මෙයාව හම්බුණන් පස්සේ එයාගේ ගමන වෙනස් වෙලා උඩට නෙවෙයි යන්නේ පහළට. ඒකලමයි මේ ආන්තික ඵලදාව වැඩි වෙද්දි සාමාන්‍ය ඵලදාව වැඩි වෙනවා. ඊට පස්සේ මෙයා උඩට ගිහිල්ලා මෙයා අඩු වෙද්දිත් මෙයා වැඩි වෙනවා. වැඩි වෙලා අර ආන්තික ඵලදාව හම්බෙන තැන දිනවනේ. එතන තමයි සාමාන්‍ය ඵලදාවේ උපරිමය වෙන්නේ. එතනින් පස්සේ සාමාන්‍ය ඵලදාව අඩු වීමක්. මෙන්න මෙහෙම තමයි කෙටි කාලයේ මුළු ඵලදාව, ආන්තික ඵලදාව, සාමාන්‍ය ඵලදාව. ඊළඟට වාට පේනවනේ මේ කෙටි කාලයේ මේ ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි දිහා බැලුවොත් මේ ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි මුලින් වැඩි වුණාට පස්සේ අඩු වෙනවා. මොනවා ආන්තික ඵලදාව මුලින් වැඩි වුණාට පස්සේ අඩු වෙන තත්ත්වයට අපි නමක් කියනවා. වැදගත් මාතෘකාවක් හීන වන ඵලදා නීතිය. මේක තමයි කෙටි කාලේ නිමෝම හැදෙන ආකාරය පැහැදිලි කරලා දෙක. හීන වන ඵලදා නීතිය. ඒක නිර්වචනය කරන්නේ කොහොමද? අපි කතා කරන්නේ ළමයි නිෂ්පාදන ආයතනය කියන්නේ. නිෂ්පාදන ආයතනය කෙටි කාලයේදී කතා කරන නිෂ්පාදන ආයතනයේ කෙටි කාලයේ ස්ථාවර යෙදවුම් සමග මිශ්‍ර කරමින් විචල්්‍ය යෙදවුම් කියන්නේ වෙනස් වෙන යෙදවුම් පමණක්
වැඩි කරන විට විචල්්‍ය දෝමෙන් ආන්තික හා සාමාන්‍ය ඵලදාම එක්තරා අවස්ථාවකින් පසුව පහළ යන බව. මේ තමයි හීලවල ඵලදාන කියන මේ සම්බන්ධය තමයි පැහැදිලි කරන්නේ. මේක නිර්වචනය කරන විදිය. අපි කතා කරන නිෂ්පාදන ආයතනයක් ගැන. නිෂ්පාදන ආයතනයේ මොන කාලයකද? කෙටි කාලයක. කෙටි කාලය වෙන්නේ ස්ථාවරයේ දෝම සමග මිශ්‍ර කරමින් වැඩි කරන්නේ විචල්්‍ය දෝම විතරයි. කියුවා විචල්්‍ය දෝම විතරයි. කොහොම විචල්්‍ය දෝම විතරක් වැඩි කරද්දී මේ කියන ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි එක්තරා අවස්ථාවකින් පසුව පල්ලෙහාට එනවා. ක්‍රමයෙන් පහළ වෙනවා. ඔබට අපි